නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ අපේ දූ පුතුන්ට ධර්මයේ ටිකක් විස්තර කරන්නේ. දැන් අපිට දකින්න ලැබෙන්නේ මේ වර්තමානයේ ලෝකයේ තත්වය. ඒ කියන්නේ මනුස්ස ලෝකේ වේගෙන් පිරිහිනවා. හොඳ ආදර්ශයක් හොයගන්න අමාරුයි. විශේෂයෙන්ම පොඩි අයට, ළමයින්ට, යෝන් කට්ටියට හොඳ ආදර්ශයක් හොයගන්න අමාරුයි. අපිට දකින්න ලැබෙන්නේ ගොඩක් ප්‍රශංස අය, ෆේමස් කට්ටිය නරක දේවල් කරනවා, පව් කරනවා, පංචශීලය රකින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර පංචශීලය රකින අය ස්වල්පයි. ඒ වගේම පංචශීලය රකින්නේ නැති අය ඊට වඩා වැඩි. එතකොට ළමයින්ට මේ ප්‍රශ්නයක් තියෙනවා, කොහොමද අර හොඳ ජීවිතයක් ගත කරන්නේ? එතකොට දැන් මම කිව්වා පංචශීලය ගැන. පංචශීලය උපාසකවරුන්ටත් හොඳ බේස් එකක් මේ ධර්මයේ. ඒ පංචශීලය මොනවාද? සතුන් මැරීමෙන් වළකිනවා. එක. දෙවෙනි එක සොරකම් කිරීමෙන් වළකිනවා. තුන්වෙනි එක වැරදි කාම සේවනයෙන් වළකිනවා. හතරවෙනි බොරු කීමෙන් වළකිනවා. පස්වෙනි එක මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. එතකොට පින්වත් දූ පුතේ, අතිශයින්ම වැදගත් මේ ජීවිතේ හොඳ ආදර්ශයක් හොයාගන්න ඕන. කල්යාණ මිත්‍ර ඇසුරු ලැබෙන්න ඕන. එතකොට හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම්, හොඳ රෝල් මොඩල් කෙනෙක් ඉන්නවා නම්, ඔයගොල්ලොන්ට හොඳ කෙනෙකුට පත් වෙන්න වාසනාව ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් අමාරුයි. ඉතින් මේ ජීවිතේ සාර්ථක කරගන්න කෙනෙක්, ඒ වගේම පරලොව ජීවිතේ සාර්ථක කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයෙක් අපි වෙන්න ඕන. ඉතින් පින්වත් දුවේ පුතේ, ඒක කරන්ට අපි පොඩි කාලේ ඉඳලා නැත්නම් යෝන් කාලේ ඉඳලා පංචශීලය හොඳට බොහොම උත්සාහයකින් යුතුව රකින්න ඕන. එතකොට මුල් කාලේ අමාරු නම් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව කාලයක් ගියාම ඒ සීලයට හුරු වෙනවා නේද? දැන් අපි ඉස්ලාම අලුත් දෙයක් කරනවා නම් අර මුල් කාලේ අමාරු වෙන්න පුළුවන්. නමුත් ටිකෙන් ටික අපි හුරු වෙනවා නේද? එතකොට පොඩි කාලේ ඉඳලා නැත්නම් යෝන් කාලේ ඉඳලා පංචශීලයේ රකින්න උත්සාහ කරන්න.
එතකොට පින්වත් දුවේ පුතේ මේ ජීවිතේ යහපත පිණිස පවතින්න බොරු කියන්න එපා. කේලම් කියන්න එපා. කේලම් කියන්නේ දැන් අපි උදාහරණයක් යාළු දෙනෙක් ඉන්නවා. දැන් අපි යම් කිසි හේතුව නිසා එක්කෙනෙක් අපි කැමති නැහැ. අපි විරුද්ධ වෙනවා හිතේ. එතකොට ඒ යාළුකම බිඳින්න පිණිස අපි කේලම් කියනවා. දැන් අපි කියමු අර දෙන්නෙක් ඉන්නවා. අපි ඇහෙනවා පළවෙනි කෙනා දෙවෙනි කෙනා ගැන කතා කරනවා යම් නරක දෙයක්. එතකොට අපි ඒ දෙවෙනි කෙනා ළඟට ඇවිල්ලා කියනවා අර අනේ දන්නවද ඒ කෙනා ඔයා ගැන කතා කරනවා. ඔයා ගැන නරක දේවල් කියනවා මෙහෙමයි. එතකොට එයා මොනවා හිතන්නේ? ඒ කෙනා හොඳ නෑ. එතකොට යම් සමගියක් තිබුණා නම් යම් යාළුකමක් තිබුණා නම් ඒක කැඩෙනවා. ඒක කැඩුවේ කොහොමද? අපේ ක්‍රියාව නිසා. තේරුණාද? එතකොට ඒ ක්‍රියාව පින්ද පවුද? හොඳද නරකද? ඒක පව් නරක දෙයක්, අකුසලයක්. අපේ අහිත පිණිස පවතින දෙයක්. අකුසල කර්මය රැස් වෙන දෙයක්. එතකොට බොරු කියන්න එපා. කේලම් කියන්න එපා. ඒ වගේම මේ ජීවිතේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්න එපා. ඒ ක්‍රියාව අපේ හිත පිණිස පවතින්නේ නැහැ. එතකොට පින්වත් දුවේ පුතේ අපේ ජීවිතේ හොඳ මම කිව්වා කලින් නේද? හොඳ ආදර්ශයක් ගන්න ඕනේ. හොඳ රෝල් මොඩල් කෙනෙක් හම්බ වෙන්න ඕනේ. දැන් කොහොමද කරන්නේ ඒක? ඒක අමාරු දෙයක් තමයි. අපිට ගන්න පුළුවන් හොඳම ආදර්ශයක් බුදුරජාණන් වහන්සේ නේද? නිකලෙස් උත්තමයන් වහන්සේ සම්මා සම්බුද්දයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන හිතලා අපි බුදුරජාණන් වහන්සේගේ සීලය ගැන හිතලා සමාධිය ගැන හිතලා ප්‍රඥාව ගැන හිතලා අපි අපගේ ජීවිතය තුළ ඒ වගේ qualities හදන්න උත්සාහයක් ගන්න ඕනේ. ඒ වගේම ආර්ය මහා සංඝරත්නයේ ගුණ ගැන හිතලා ඒ වගේ ගුණ අපේ ජීවිතේටත් එකතු කරන්න උත්සාහයක් ගන්න ඕනේ. ඒ වගේම දැන් වර්තමාන ලෝකේ ඉන්නවා නේද? හොඳ උපාසක උපාසිකාවරු නේද? යහපත් ගුණධර්ම සීල් රකින්න හොඳ උපාසකවරු උපාසිකවරු ඉන්නවා. ඒගොල්ලොත් එක්ක ඇසුරු කරගෙන ඒගොල්ලෝ තුළ තියෙන ගුණධර්ම අපේ ජීවිතයට එකතු කරන්න ඕන. ඒක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. අනිවාර්යෙන් අපිට යහපත පිණිස පවතිනවා. ඒ වගේම දැන් අපි කල්යාණ මිත්‍ර ඇසුරු කරනවා නම් පාප මිත්‍ර අනිවාර්යෙන් ඈත ඉඳලා ඉන්න ඕන නේද? අපි බැහැර කරන්න ඕන පාප මිත්‍රය. එයි අපි පාප මිත්‍රය ඇසුරු කරනවා නම් අපේ ජීවිතය තුළ නොහතගත් අකුසල් හතගන්නවා. ඒ වගේම හතගත් කුසල දහම් පිරිහිනවා. ඒ පාප මිත්‍ර ආශ්‍රය නිසා. ඒ නිසා අපි හොඳ දේවල් අපේ ජීවිතේ එකතු කරන්න කැමති නම් අනිවාර්යෙන් පාප මිත්‍රයේ ඉඳලා ඈත ඉන්න ඕන. බැහැර කරන්න ඕන. දැන්
අපිට හඳුනා ගන්න පුළුවන් කවුද පාප මිත්‍රයෙක් කියලා අර කෙනෙකුගේ ක්‍රියාව අනුව. දැන් යම් කිසි කෙනෙක් අර පුරුද්දක් වශයෙන් පව් කරනවා නම් අර සිල්පදේ මුකුත්ම රකින්නේ නැත්නම් එයාත් එක්ක අසුරු කරනවා නම් අපේ ජීවිතේට අහිත පිණිස පවතිනවා. එයා පාප මිත්‍රයෙක්. එයා පව් කරනවා නිසා, ගොඩක් පව් කරනවා නිසා. ඉතින් අපිට පුළුවන් වුණොත් මේ ජීවිතේ සීලය රකින්නට, ඒ කියන්නේ පංචශීලය රකින්නට මේ ජීවිතේ යහපත පිණිසද පරලොව ජීවිතේ යහපත පිණිස පවතින එකක්. දැන් මේ ජීවිතේ මොනවා වගේ ආනිසංස ලැබෙන්නේ අපි සීලය රකින්නවා නම්? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ, ඒ කියන්නේ 6 වෙනි නිපාතේ 4 වෙනි පොත් වහන්සේ ද්විතීය සාරාණීය සූත්‍රය. ද්විතීය සාරාණීය සූත්‍රය කියලා කියන්නේ සිහි කළ යුතු දේ ගැන වදාළ දෙවෙනි දේශන. එතකොට මේ දේශනාවේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලාගෙන. නමුත් අපිට අදහස් කරන්න පුළුවන් අද ගිහි ජීවිතේටත් මේ කරුණු apply කරන්න පුළුවන් මත හිතන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි භික්ෂුවක් යම් ඒ සිල්පද ඇද්ද කඩ නොඋත් සිදුරු නොඋත් කෙලල් නොඋත් පෙල්නම් නොඋත් තෘෂ්ණා දාස භවතපත් නොඋත් නොනැත්තන්ගේ පැසසුමට ලක්වන්නා වූත් දෘෂ්ටි ග්‍රහණයට හසු නොඋත් සමාධිය පිණිස පවතිනා වූත් සිල්පදේ ඇද්ද ඒ බඳු සීලයෙන් යුතුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරි පිටත් නැති විතත් සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයි. දැන් හොඳට අහගන්න මේ කරුණු. මේද ප්‍රිය බව ඇති කරන පළවෙනි ප්‍රිය බව ඇති කරන ගෞරවය ඇති කරන එක්වීම පිණිස පවතින විවාද නොවීම පිණිස පවතින සමගිය පිණිස පවතින සුවසේ එකට වාසය කිරීම පිණිස පවතින සාරාණීය ධර්මයකි. එතකොට යම් භික්ෂුන් වහන්සේ නමක් හොඳට සීලය රකින්නවා නම් මේ ආනිසංස ලැබෙනවා. ඒවා මොනවාද? ප්‍රිය බව ඇති කරනවා. මේ සීලය නිසා ගෞරවය ඇති කරනවා. එක්වීම පිණිස පවතිනවා. විවාද නොවීම පිණිස පවතිනවා. සමගිය පිණිස පවතිනවා. සුවසේ එකට වාසය කිරීම පිණිස පවතිනවා. මේ සාරාණීය ධර්මයක්. එතකොට මේ ආනිසංස අපි කැමති නැද්ද අපේ ජීවිතේ එකතු කරගන්නට? දැන් උදාහරණයක් පවුල කට්ටියත් අපි වාසය කරනවා නේද? ඒ වගේම අපි යාළුවෝ ඉන්නවා. අපි සමාජය මැද්ද ඉන්නවා. එතකොට අපි කැමති නැද්ද අනුන් අයට ප්‍රිය වෙන්නේ? අපේ දෙමව්පියන්ටත් සහෝදරයටත් යාළුවන්ටත් සමාජයටත් ප්‍රිය වෙන්න කැමති නැද්ද? කැමති නේද? ඒක සැපයක්. ඒ වගේම අපි කෙරෙහි යම් ගෞරවයක් තියෙනවා නම්
අපි කැමති නැද්ද? අපි කැමති නේද? ඒකත් සැපයක්. ඒ වගේම එක්වීම වාසය කරනවා නම්, විවාද නැත්නම්, සමගිය විදියට ඉන්නවා නම්, සුවසේ එකට වාසය කරනවා නම්, ඒ කරුණු ඔක්කොම සැප පිණිස පවතිනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර සංඝයාත් එක්ක වාසය කරන ජීවිතයක් ගැන මෙහි. නමුත් මට හිතන්නේ අපිට apply කරන්න පුළුවන් අර ගිහි ජීවිතයටත්. එතකොට යම් කිසි කෙනෙක්, දැන් අපි කියමු පවුලේ යම් කිසි කෙනෙක් සීලය රකින්නවා නම් එයාට ලැබෙන්න පුළුවන් ප්‍රිය බව, ගෞරවය, සමගිය. ඒවා ඔක්කොම අපේ ජීවිතයට එකතු කරන්න ඕන මේ කරුණු. මේ ඔක්කොම සැපය පිණිස පවතිනවා. මේ කරුණු නැත්නම් කල්පනා කරලා බලන්න. මේ කරුණු නැත්නම්, ප්‍රිය බව නැත්නම්, අපි කෙරෙහි ගෞරවයක් නැත්නම්, අපි වාසය කරන තැන එහි සමගියක් නැත්නම්, ඒක සැපයක්ද දුකක්ද? ඒක දුකක්මයි. ඉතින් මේ සැපය පිණිස පවතින කරුණු අපිට අපගේ ජීවිතයට එකතු කරන්න පුළුවන් සීලයෙන්මයි. ඉතින් පින්වත් දුවේ පුතේ, මේ ජීවිතේ සීලේ ආනිසංස මේවා. ඒ වගේම අපි සීලය රකින්නේ නැත්නම් පරලොව ජීවිතේ කොහොමද? දැන් බුදුරජාණන් වහන්සේ ඒක ගැන දේශනා කරනවා අංගුත්තර නිකාය පංචක නිපාතේ. ඒ කියන්නේ 5 වෙනි නිපාතේ 3 වෙනි පොත් වහන්සේ නිරය සූත්‍රය. ඉතින් පින්වත් දුවේ පුතේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි, 5 කරුණකින් සමන්විත වූ පුද්ගලයා ඔසවාගෙන පැමිණ බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේය. ඒ කවර කරුණු 5ක් දෙයත්? සතුන් මරන්නේ වේ, සොරකම් කරන්නේ වේ, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේ, බොරු කියන්නේ වේ, මත්වීමටත් ප්‍රමාදයටත් හේතු වන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ වේ. දැන් මේ කරුණු මොනවාද? අපි පංචශීලය රකින්නවා නම් මේ කරුණු කිරීමෙන් ඔක්කොම වළකිනවා නේද? මේ කරුණු, මේ නරක ක්‍රියාව කරනවා නම් නිරේ උපදින්න පිණිස පවතිනවා. මහණෙනි, මේ 5 කරුණින් සමන්විත වූ පුද්ගලයා ඔසවාගෙන පැමිණ බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි, 5 කරුණකින් සමන්විත වූ පුද්ගලයා ඔසවාගෙන පැමිණ බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේය. ඒ කවර කරුණු 5ක් දෙයත්? සතුන් මැරීමෙන් වැළකුණේ වේ, සොරකමින් වැළකුණේ වේ, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වේ, බොරු කීමෙන් වැළකුණේ වේ, මත්වීමටත් ප්‍රමාදයටත් හේතු වන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වේ. මේවා මොනවාද? පංචශීලය තමයි නේද? මහණෙනි, මේ 5 කරුණින් සමන්විත වූ පුද්ගලයා ඔසවාගෙන පැමිණ බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේය. පින්වත් දුවේ පුතේ, ඔයගොල්ලන්ට තේරෙනවද? අපි පංචශීලය රකින්නවා නම්
මේ ජීවිතේ ආනිසංස මේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම පරලොව ජීවිතේ අපායට යන්නේ නැතුව සුගතියේ උපදින්න පුළුවන් වාසනාව ලැබෙනවා පංචශීලයෙන්. ඉතින් මේක තමයි වැදගත්කම. පරලොව ජීවිතේ අපි හොඳ තැනකට යන්න පුළුවන් වෙනවා. ඉතින් පින්වත් දුවේ පුතේ අද දවසේ අපි ඉගෙන ගත්තේ පංචශීලය ගැන. එතකොට දුර බලන්න ළඟ බලන්න එපා. අපි කල්පනා කරන්න ඕන අපගේ අනාගතය ගැන. අපේ පරලොව ජීවිතය ගැන. ඉතින් ගුණධර්ම හොඳට දියුණු කරගෙන සියල්වත් දූ පුතුන්ටපත් වෙන්න මේ ජීවිතේ සාර්ථක කර ගැනීම පිණිසද පරලොව ජීවිතේ සුගතිය රැකවරණය ලැබීම පිණිසද උතුම් පංචශීලය රකින්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.